සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපිට මේ උතුම් ධර්මයේ කියා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ රහතන් වහන්සේලා විසින් දේශනා කළ ඒ උතුම් ධර්ම දේශනා මාලාවේ මේ වෙසක් මාසයේ පුරා ඔබට අහන්න ලැබෙන ඒ වෙසක් ධර්ම දේශනා මාලාවේ අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් නිමන්ති දර්ශිකා මහත්මිය විසින්. පින්වත්නි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ යම් කිසි ඉලක්කයකට. ඒ තමයි සියලු ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හිලීම් මේ සියල්ලෙන් නිදහස් වීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න දුකින් නිදහස් වීම පිණිස තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළ ධර්මය අහලා තථාගතයන් වහන්සේගේ සරණේ මනාව පිහිටලා දුකින් නිදහස් වෙච්ච උත්තමයෝ ඒ උත්තමයන්ට තමයි කියන්නේ රහතන් වහන්සේලා. ඒ කියන්නේ සියලු රාගේ දුරු කරලා, ද්වේෂේ දුරු කරලා, මෝහේ දුරු කරලා නිකලෙස් සිතින් වැඩ සිටින උත්තමයන්ට රහතන් වහන්සේලා කියනවා. ඒ රහතන් වහන්සේලා එතකොට ඒ අවබෝධ කළ යුතු යමක් ඇත්නම් සියල්ල අවබෝධ කරලා තියෙන්නේ. සියල්ල අවබෝධ කරලා සියලු දුකින් නිදහස් වෙලා වැඩ ඉන්නේ. ඒ සියලු දුකින් නිදහස් වෙලා ඉන්න රහතන් වහන්සේලාගේ ධර්ම දේශනා හරි අසිරිමත්. විශේෂය තමයි රහතන් වහන්සේලා ධර්මයේ දේශනා කරද්දී ශාස්ත්‍රූන් වහන්සේව ඉක්මවා යන්නේ නැහැ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ යමක් වදාළද ඒ වදාළදී වදාළ හැටියටම දේශනා කරනවා. යමක් වදාළේ නැත්නම් ඒක කියන්න යන්නේ නැහැ. ශාස්ත්‍රූන් වහන්සේටම ගරු කර ශාස්ත්‍රූන් වහන්සේවම ප්‍රධානත්වයේ තියාගෙන ශාස්ත්‍රූන් වහන්සේටම පුද සත්කාර දක්වමින් තමයි රහතන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නේ. එතකොට රහතන් වහන්සේලාගේ ධර්මයේ දේශනා කළා කියලා 아무තු එකක් කියන්නේ. බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් මතු කරලා දුන්නද දුකින් නිදහස් වෙන්න ඒ මතු කරපු ධර්මය වෙනස් නොකර
ඒ විදිහටම මතු කරනවා රහතන් වහන්සේලා. ඒ අතරත් අග්‍රයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. මහා ප්‍රඥාවන්තයි. අද ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනාකට වදාළ උතුම් සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවේ නම තමයි දේවදහ සූත්‍රය. ඒ දවස්වල අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ දෙව්දහ නුවර නම් ශාක්‍යයන්ගේ කුඩා නගරේ. එදා බටහිර දිසාවේ ජනපදවලට චාරිකාවේ වඩින්න කැමති බොහෝ භික්ෂුන් වහන්සේලා ආව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ඇවිදිලා බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා ස්වාමීනි අපි බටහිර ජනපදයේ චාරිකාවේ වඩින්න කැමති. එහි නතර වෙන්න කැමති. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය අදහස ඔබ සාරිපුත්තයන් මුණ ගැහි ප්‍රකාශ කළාද? කිව්වානේ ස්වාමීනි අපිට මේ සාරිපුත්තයන් වහන්සේ මුණ ගැහෙන්න නම් බැරි වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එහෙනම් ඔබ සාරිපුත්තයන් මුණ ගැහිලා ඔය කාරණේ කියන්නේ සාරිපුත්තයන් කියන්නේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා, ඒ කියන්නේ එකට වාසය කරන භික්ෂුන් වහන්සේලාට අනුග්‍රහ කරන කෙනෙක්. මහා නුවණැති, හරි ප්‍රඥා සම්පන්නයි. ඔය කාරණේ පවසන්න කියලා කිව්වා. ඊට පස්සේ එදා ඉවලේ සාරිපුත්තයන් වහන්සේ වැඩ සිටියේ භාග්‍යතුන් වහන්සේට ටිකක් නුදුරින් තුවර කියන ගස් පිරිච්ච වනගමුවක් සෙවණේ. ඉතින් අර භික්ෂුන් වහන්සේලා මොකද කළේ? භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා නැගිටලා පැදකුණු කරලා සාරිපුත්තයන් වහන්සේ ළඟට ගියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා සාරිපුත්තයන් වහන්සේ සමග කතා බහ කරලා පිළිසඳර කතාවේ යෙදিলা එකත් පස්ව වාඩි වුණා. එකත් පස්ව වාඩි වෙලා ඒ භික්ෂුන් වහන්සේලා සාරිපුත්තයන් වහන්සේට මෙන්න මේ කාරණේ කියා හිටියා. කියනවා ප්‍රිය ආශ්මත් සාරිපුත්තයන් වහන්සේ අපි බටහිර දිසාවේ ජනපදවලට චාරිකාවේ වඩින්න කැමති. ඒ වගේම බටහිර දිසාවේ ජනපදවල දිගටම වාසය කරන්නත් කැමති. අපේ ගමන ගැන අපි භාග්‍යතුන් වහන්සේවත් බැහැ දැකලයි මේ ආවේ කිව්වා. ඊගාවට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා අර භික්ෂුන් වහන්සේලාට ප්‍රිය ආශ්මතුන් වහන්සේ ඔය නොයෙක් රට රාජ්‍ය වලට වැඩම කළ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරන ශාක්‍ත්‍රීය පඬිතුවරු ඉන්නවා. ඒ කිව්වේ ඔය රජ කුලේ. ඒ කාලේ තිබ්බනේ ඔය කුල. ඒ කියන්නේ බ්‍රාහ්මණ කුලේ, ශාක්‍ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර, බ්‍රාහ්මණ කුලේ ඉහළ පැලැන්තිය පුද පූජාවන් ලබන පූජක පක්ෂය වගේ. ඊගාවට ශාක්‍ත්‍රීය කියන්නේ රාජ්‍ය පාලනය කරන පිරිස. ඊගාවට වෛශ්‍ය කියන්නේ වෙළඳ කුලේ. ව්‍යාධි වශයෙන් තිබ්බනේ. මෙතන සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ශාක්‍ත්‍රීය පඬිතුවරු ඉන්නවා. පඬිතුරු කියන්නේ නුවණ තියන අය. ඉන්නවා. ඊගාවට බ්‍රාහ්මණ පඬිතුවරු ඉන්නවා. ගෘහපති පඬිතුවරුත් ඉන්නවා. ශ්‍රමණ පඬිතුවරුත් ඉන්නවා. ඉදින් ප්‍රිය ආශ්මත් වරුනි ඔය නුවණැති මිනිස්සු හොඳට නුවණින් විමසලා බලලා කරුණු දැනගන්න අය. ඒ අය අහන්න පුළුවන් මෙන්න මෙහෙම. කොහොමද දැන් අපි දැන් පිට ගමකට ගියාම අපෙන් උනත් අහන්නේ නැද්ද? ඔබලා ආවේ කොහෙන්ද? ඔබ කාගේ කවුද? ඔය විස්තර අහනවනේ. ආන් ඒ වගේ. දැන් එහි ගියාම මෙන්න මෙහෙම අහන්න පුළුවන්. කොහොමද? මේ ආශ්මතුන් වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ මොන විදිහේ මතයක් දරන කෙනෙක්ද? මොන විදිහේ මතයක් පවසන කෙනෙක්ද කියලා අහන්න පුළුවන්. දැන් අපි නොත අහන්න වෙයිද කවුරු හරි? දෙවියන් ආගම කෙනෙක් කියලා හිතන්න. අපි බෞද්ධ කියලා දැනගත්තාම අපෙන් අහන්න පුළුවන් ඔයගොල්ලෝගේ බුදුරජාණන් වහන්සේ නම් මොනවද හැබැයිට උගන්වන්නේ? මොකක් ගැනද කියලා දෙන්නේ? දැන් ඇහුවොත් අපි ගාව දෙන්න උත්තර තියෙන්න එපයි. හැබැයි දෙන උත්තරේ තමන්ගේ එකක් නොවිය යුතුයි. තේරුණා නේද ඒක?
ඒක ශාස්ත්‍රුන් වහන්සේ වදාළ දෙයක්ම විය යුතුයි. උන් බලන්න ඇත්තම රහතන් වහන්සේලාගේ ස්වභාවය. ඇත්තම රහතන් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේට පුදුම ගෞරවයක් තියෙනවා. පුදුම ආදරයක් තියෙනවා. රහතන් වහන්සේලාගේ තමයි ශ්‍රද්ධාව පරිපූර්ණ. බුදුරජාණන් වහන්සේලා ගැන තියෙන පැහැදීම අංග සම්පූර්ණව තියෙනවා රහතන් වහන්සේලාට. කවදාවත් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නොවදාලා කියන්නේ නැහැ. නොවදාළ දෙයක් වදාලා කියන්නේත් නැහැ. වදාළදී වදාළ හැටියටම ප්‍රකාශ කරනවා. ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මය ඒ විදිහටම කියනවා. තමන්ගේ ඒවා කලවම් නැහැ. දැන් ඔය සමහර වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙනවනේ. රහත් කියලා කට්ටියක්. එතකොට ඒ රහත් කියන පිරිසයි මේ හැබෑම රහතන් වහන්සේලා අතරයි මොන තරම් වෙනසක්ද? බලන්න ඔබ ඉගෙන ගනිද්දි තේරෙයි. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කියනවා ඊට පස්සේ මොන විදිහේ දැන් ඔහොම ඇහුවොත් ආන් ඒ වගේ තැනකදී දැන් බණ කියන්න වෙනවනේ. දැන් ඔබට කියලා දෙන්න වෙනවනේ. ආන් ඒ වගේ වෙලාවකදී භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක්ම නේද කියන්න ඕන. දැන් මේ අහනවා සාරිපුත්තයන් වහන්සේ. ඊගාවට අහනවා භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා ඇති නොවන දෙයක්ම නේද කියන්න ඕන. අභූතයෙන් චෝදනා ඇති නොවන දෙයක්ම නේද කියන්න ඕන. දැන් අපි කියන දේවල් වලින් බුදුරජාණන් වහන්සේට නම් පහර වදින්නේ අපි කියපු දේ වැරදි. හරියට දැනගන්නේ නැතුව කියපු දෙයක්. හරියට දැනගෙන කිව්වොත් ඒ කියන දෙයින් බුදුරජාණන් වහන්සේට දෝෂයක් එල්ල වෙන්නේ නැහැ. ධර්මයට දෝෂයක් එන්නේ නැහැ. සංඝයාට දෝෂයක් එන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. අභූතයෙන් චෝදනා ඇති නොවන දෙයක් නේද කියන්න ඕන. ධර්මයට අනුකූලව ගැළපෙන දෙයක්ම නේද කියන්න ඕන. ඊළඟට කවුරු හරි කෙනෙක් කරුණු සහිතව වාද කරමින් ගර්හාවට පත් කරන්නට බැරි දෙයක් නේද කියන්න ඕන. දැන් අපි කරුණක් කිව්වහම තව කෙනෙක් ඕක තර්කයට අරගෙන ඕක කොහොම නෙමෙයි මෙහෙමයි කියලා ඕක යටපත් කරලා අපි දැන් වැරදි දෙයක් කිව්වොත් එහෙම කරන්න පුළුවන්. ඕක කොහොම කිව්වට මෙහෙම නේ කියලා. නමුත් හරියටම දැනගෙන කිව්වොත් කාටවත් ඒක විනාශ කරන්න බෑ. ආන් එහෙම දෙයක් නේද කියන්න ඕන. ඊගාවට අහනවා ඊටන් බුදුර මේ සාරිපුත්තයන් වහන්සේ අහනවා ඉතින් ඔය ආශ්මතුන් වහන්සේලා ඊට ගැළපෙන නිසි ධර්මය හොඳින් අහලා ඉගෙනගෙන දින්නේ. ඊළඟට හොඳට ඉගෙනගෙන හොඳින් මෙනෙහි කරලාද තියෙන්නේ. හොඳට මතක තියාගෙනද ඉන්නේ. ප්‍රඥාව ඇති කරගෙන ඒක අවබෝධ කරගෙනද ඉන්නේ. ඕන් සාරිපුත්තයන් වහන්සේ ඇහුව ප්‍රශ්නේ. දැන් මේක ඇහුවට පස්සේ බලන්න භික්ෂුන් වහන්සේලාගේ තියෙන නිහතමානීකම. දැන් ඒ රහතන් වහන්සේලා නෙමෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ විතරයි රහත් වෙලා ඉන්නේ. අර බොහෝ භික්ෂුන් වහන්සේලා දැන් ඔතන ඉන්න නැතුව ඇද්ද? ධර්මය බොහෝ අහපු භික්ෂුන් වහන්සේලා ඉන්න නැතුව ඇද්ද? ඕන තරම් ඉන්න ඇති. හැබැයි කට දාන්න ගියේ නෑ. සාරිපුත්තයන් වහන්සේ තවත් අලුතිනුත් දහම් පරයයක් කියලා දෙන්න හදනවා වෙන්නේ. අලුතිනුත් අපිට දහම් පරයයක් ඉගෙන ගන්න පුළුවන් නේ කියලා. මොකද කරේ? ඒ භික්ෂුන් වහන්සේලා කියනවා නේ ප්‍රියාශ්මතුන් වහන්සේ ඔය අපි ඕනම දුරක ඉඳලා වුණත් සාරිපුත්තයන් වහන්සේ ළඟට එන්න කැමති ඔය වදාළ කාරණේ තේරුම් ගන්න. ඔය වදාළ කරුණේ අර්ථය ඉගෙන ගන්න අපි ඕන තරම් දුරක ඉඳලා වුණත් එන්න කැමති. ඒක නිසා සාරිපුත්තයන් වහන්සේ අපිට ඔය වදාළ කාරණේ අර්ථය කියා දෙනසේක්වා. එහෙම කිව්වට පස්සේ දැන් කට දාන්න ගියා නම් මොකද වෙන්නේ? හායනම් හොඳයි කියලා සාරිපුත්තයන් වහන්සේ නිශ්ශබ්ද වෙන්න ඉඩ තිබ්බා. එහෙම වුණා නම් මේ දහම් පරයය ඒ භික්ෂුන් වහන්සේලාට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. අලුතින්.
දැන් ඔහොම වෙනවනේ කට දාන්න ගියාම දැන් ඔය එක අවස්ථාවක ඔබ අහලා තියෙනවනේ මේ සාරිපුත්ත මහ කවුද මේ කෝකාලික කියලා භික්ෂුවක් ගැන අහලා තියෙනව නේද? කෝකාලික භික්ෂුව සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට දොස් කියලා ගරහලා මොකද උනේ? එයා මැරිලා කෙලින්ම නිරේ උපන්නා. බුදුරජාණන් වහන්සේ දැන් ওই කතාව භික්ෂුන් වහන්සේලා එකතු වුණාට පස්සේ කතාව වෙවි හිටියා. ආශ්මතුනි හරි වැඩේනේ මේ කෝකාලික භික්ෂුව අර සාරිපුත්තයන් වහන්සේටයි මොග්ගල්ලාණන් වහන්සේටයි දොස් කියලා කට නිසා කට රැකගත්තේ නැති නිසා මේ නිරේ උපන්නා. ඔහොමද ඒ කතාව වෙවි හිටියා. ඔය අතරේ බුදුරජාණන් වහන්සේ වැඩියා උතන්ට. වැඩියට පස්සේ ඇහුවා මහණෙනි දැන් මොකද්ද කතා කර කර හිටියේ? කිව්වානේ ස්වාමීනි අපි මේ කතා කර කර හිටියේ මේ කෝකාලික කට නිසා කට පරිස්සම් කරගන්නේ නැතුව මේ වැටිච්ච විපත්තිය ගැන. බුදුරජාණන් දේශනා කළා මහණෙනි ඔය කෝකාලික භික්ෂුව මේ ජීවිතේ විතරක් නෙමේ කිව්වා. ඔහොම ඔය කට නිසා විනාශ වුනේ. කලිනුත් ඔහොමයි. සුදුසු නැති වෙලාවේ නුසුදුසු වෙලාවේ හරියට වෙලාව දන්නේ නැතුව කට ඉස්සර කරගත්ත නිසා මරුන් කණ්ඩ සිද්ධ වුණා කිව්වා. ඇහුවා ස්වාමීනි මොකක්ද ඒ සිද්ධිය? කිව්වා ඒ කාලේ අපගේ බුදුරජාණන් වහන්සේ මේ එක රජ කෙනෙක්ට මේ අනුශාසනා කරන ඇමතියා වෙලා හිටියා. පුරෝහිත. ඉන්නකොට දැන් ඊ රාජ්‍යරු හරි වාචාලයි කට කියවනවා ඉවරයක් නැහැ. රජුරුවන්ගේ මේ වාචාලකම මේ කට වැඩි කියවන එක නවත්තන්න බෝසතාණන් වහන්සේ ගොඩාක් උත්සාහ කරා. හරි ගියේ නෑ. ගොඩාක් උත්සාහ කරා. හරි ගියේ නැති නිසා මොකද කළේ මේ දවසක් දැන් ඔන්න කල්පනා කර කර ඉනවා දැන් කොහොමද මේ රජුරුවන්ගේ කට වාචාලකම නවත්තන්නේ? එක දවසක් රජුරුව අපි උයනට යන් කියලා කිව්වා. උයනට ගියාට පස්සේ එක ගහක් ළඟ රජුරුවන්ට ආසන පනවලා තිබ්බා. රජුරුව වාඩි වෙලා හිටියා. ඒ ගහේ අත්තක් උඩ කපුටු කූඩුවක් තිබ්බා. මේ කපුටු කූඩුවේ එක මේ කොහෙක් ඇවිදිලා බිත්තරයක් දැම්මා. දැන් කොහා කියන සතා කූඩු හදන්නේ නැහනේ. කොහා කියන සතා බිත්තර දාන්නේ කපුටන්ගේ කූඩුවල. කපුටි මොකද කරන්නේ? දැන් ඉතින් ওই බිත්තර හොයන්න බෑනේ. පැටිය ඇවිල්ලත් පැටිය ලොකු වෙනකන් හොයන්න බෑ මේ කෑ ගහනකන් මේ කපුටෙද්ද කොවුලෙද්ද කියලා. දෙන්නම කලුයි. මොකද උනේ දැන් ඒ කොහා බිත්තරේ දාලා ගියාට පස්සේ කපුටි ඇවිදිලා ඉතින් තමන්ගේම පැටියෙක් දරුවෙක් බිත්තරයක් කියලා හිතාගෙන රැකලා දැන් උන පැටියා එළියට ආවා. පැටියා එළියට ඇවිදිලා වැඩි දවසක් යන්න කලින් අත්තටු හයි වෙන්නත් කලින් දැන් ඉතින් අර කපුටි මොකද කරන්නේ? කෑම බීම හොයාගෙන ගෙනහැල්ලා දෙනවා ඉතින් තමන්ගේ දරුවට වගේ. ගෙනහැල්ලා දුන්නට පස්සේ මේ පැටියා මොකද කරේ? අත්තටු හයි වෙන්නත් කලින්ම කෑගමේ දවසක් කපුටි ඉන්නකොටම කෑ ගැහුවා. කෑ ගහලා බැලින්නම් කපුටෙක් වගේ නෙමෙයි කෑ ගැහුවේ. කපුටි බැලුවා මේ මොකාද මේ? මේ නම් මගේ පැටියෙක් නෙමෙයි. මේ පැටියාගේ හඬ වෙනස්. මේ නම් මගේ පැටියෙක් නෙමෙයි කියලා අඳුනගත්තා. අඳුනගෙන අර හොටෙන් ඇනලා පැටියව මරලා කූඩුවෙන් බිමට දැම්මා. ඒ බිමට දාන වෙලාවේ වැටුනේ රජුරුවන්ගේ කකුල් දෙක මුලට. රජුරුව ඇහුවා පුරোহিতකින් පුරোহিත මේ මොකද්ද උනේ? මේ පැටියා මොකද මේ මැරිලා වැටුනේ? කිව්වා රජතුමනි දැන් පුරোহিතය මේ තුමන්ට ඒ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ජීවිතේ පුරোহিත වෙලා හිටියේ. බෝසතාණන් වහන්සේ බැලුවා මේ හොඳ අවස්ථාව. මොකටද? රජුරුවන්ට හොඳ පාඩමක් කියලා දෙන්න. කිව්වා රජතුමනි සුදුසු වෙලාවේ කතා කරන්නේ නැති කටවාචාල හැමෝටම වෙන දෙයක් තමයි ඔය උනේ කිව්වා. කටවාචාලකන් දොඩවන
වචනේ සීමාව දන්නේ නැතිව කතා බහ කරන අයට වෙන්නේ ඔච්චර තමයි කිව්වා. එක්කෝ මැරෙනවා එක්කෝ අනතුරටපත් වෙනවා කිව්වා. කිව්වා මෙහෙම උනේ මේ සිද්ධිය. ඔය කපුටු කූඩුවේ බිත්තරේ දාලා තියෙන්නේ කොහෙක්. කපුටි මේක රැකලා පැටිය එළියට ආවට පස්සේ ආදරෙන් බලාගත්තා මේ පැටියා අත්තටු හයි වෙන්නත් කලින් කෑ ගැහුවා. ඒ හඬ අඳුනගත්ත නිසා කපුටි හොටෙන් ඇනලා මේ සතාව මරලා දැම්මා. ආන් එකයි උනේ කියලා රජ්ජුරුවන්ට හොඳට කියලා දුන්නා. රජ්ජුරුත් රජතුමනි මිනිසයෝ වේවා තිරිසන් සත්තු වේවා සුදුසු වෙලාවේ කටදාන් මේ කතා කරලා සුදුසු වෙලාවේ නැතුව සුදුසු නැති වෙලාවේ කට දාන්න ගියාම ඕක තමයි වෙන්නේ. කරන්න දෙයක් නැහැ කිව්වා. ඊට පස්සේ රජ්ජුරුවන්ට අනුශාසනා කරාම එදා ඉඳලා ඉතින් රජ්ජුරුව හරි ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි එදා අර පැටිය වෙලා හිටියෙත් කෝකාලික. එදත් සුදුසු නැති වෙලාවේ කට දාන්න ගිහිල්ලා ඕම් කරගත්ත වැඩේ. එදා මැරුණා කිව්වා. මේ ජීවිතෙත් නිරේ උපන්නා කිව්වා. ඒක නිසා පින්වත්නි මේ දේශනාව ඉගෙන ගනිද්දී මේ කාරණේ මතක් කළේ කතා බහ කරනකොට ওই අවස්ථාවල දැන් යම් අවස්ථාවල අපිට කතා කරන්න යෙදෙනවනේ. හොඳට කල්පනා කරලා බලලා අවශ්‍ය දේත් අනවශ්‍ය දේ තෝර බයරගෙන අවශ්‍ය දේ කතා කරලා අනවශ්‍ය දෙයට කට දාන්නේ නැතුව හිටියොත් ඕන් ගැලවිලා ඉන්න පුළුවන්. එක්කෝ නැත්තම් බැනුම් අහන්න වෙනවා එක්කෝ ගුටි කන්න වෙනවා. කොහොම එකක් නෙවෙන්නේ. ඒ කාරණේත් මතක තියාගන්න. ඊගාවට දැන් ඔන්න මේ භික්ෂුන් වහන්සේලා මොකද කිව්වේ මේ අපි ඕන දුරක ඉඳලා ඉන්න කැමතියි ওই වදාළ කාරණේ අර්ථය ඉගෙන ගන්න. ඊට පස්සේ එහෙනම් ප්‍රිය ආශ්මතුනි හොඳින් අහගන්න කිව්වා. හොඳින් අහගන්න හොඳින් නුවණින් මෙනෙහි කරන්න මා කියා දෙන්නම්. කියනවා එසේ ප්‍රිය ආශ්මතුනි කියලා දැන් ඔන්න අහන් ඉන්නවා. සාරිපුත්තයන් වහන්සේ මෙන්න මේ දේශනාව වදාලා. කියනවා ප්‍රිය ආශ්මතුන් වහන්සේ ඔය නොයේක් රට රාජ්‍ය වලට වැඩම කළ භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහන ශාස්ත්‍රීය පඬිතුවරු ඉන්නවා, ඊළඟට බ්‍රාහ්මණ පඬිතුවරු ඉන්නවා, ගෘහපති පඬිතුවරු ඉන්නවා, ශ්‍රමණ පඬිතුවරු ඉන්නවා. ඒගොල්ලෝ අහන්න පුළුවන් ප්‍රිය ආශ්මතුනි ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ මොන විදිහේ මතයක් දරන කෙනෙක්ද, මොන විදිහේ මතයක් පවසන කෙනෙක්ද කියලා. ඒ විදිහට කරුණු විමසුවොත් පිළිතුරු දෙන්න ඕන මෙන්න මෙහෙම. ඔයගොල්ලෝගේ බුදු මේ ශාස්ත්‍රඥයන්ට කොහොමද මොනවද කියන්නේ කියලා ඇහුවොත් මෙන්න මෙහෙමයි ඔබට මොනවද උගන්වන්නේ කියලා ඇහුවොත් මේ මෙහෙමයි පිළිතුරු දිය යුත්තේ. කියනවා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන්නේ චන්දරාගය දුරු කිරීම ගැනයි. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපට වදාරන්නේ චන්දරාගය දුරු කිරීම ගැන. ඒ කියන්නේ කැමැත්තෙන් ඇලීම චන්දරාගය කියන්නේ. ඔන්න ඕක තමයි අපිට බුදුරයන් වහන්සේ දේශනා කළන්නේ. එතකොට අපෙනුත් යමෙක් ඇහුවොත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මොනවද කියලා දෙන්නේ කියලා මොකක් ගැනද? මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මතය? මොකද්ද බුදුරජාණන් වහන්සේගේ අදහස? මොනවද උගන්වන්නේ? සුදුසුම උත්තරේ මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන්නේ චන්දරාගය දුරු කිරීම ගැනයි. ඊගාවට මේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආශ්මතුනි ඔය විදිහට කරුණු කිව්වහම ආයමත් ප්‍රශ්න කරන ශාස්ත්‍රීය පඬිතුවරු ඉන්නවා, බ්‍රාහ්මණ පඬිතුවරු ඉන්නවා, ගෘහපති පඬිතුවරු ඉන්නවා, ශ්‍රමණ පඬිතුවරු ඉන්නවා. ඒ අය මේ හොඳට නුවණින් විමසලා කරුණු තේරුම් ගන්න අය. ඒ අය ආයමත් අහන්න පුළුවන්. එතකොට ආශ්මතුන් වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාරන්නේ
මොනවා ගැන තියෙන චන්දරාගය දුරු කිරීමටද මොනවා ගැන තියෙන චන්දරාගය දුරු කිරීමටද කියලා අහන්න පුළුවන්. ආන් එතකොට මේ විදිහට උත්තර දෙන්න ඕන. කොහොමද අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපිට වදාරන්නේ රූපය ගැන ඇති චන්දරාගය දුරු කිරීමට වේදනාව ගැන ඇති චන්දරාගය දුරු කිරීමටයි සංඥාව ගැන ඇති චන්දරාගය දුරු කිරීමටයි සංස්කාර ගැන ඇති චන්දරාගය දුරු කිරීමටයි විඥානය ගැන ඇති චන්දරාගය දුරු කිරීමටයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කරන්නේ. එතකොට රූපය කියලා කියන්නේ මොකද්ද? රූපය කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයටත් කියනවා රූපය. චතාරීච මහා භූතං චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා ධාතුත් රතන මහා ධාතුන්ගෙන් හටගත් දෙයටත් කියනවා රූපය. රූපය ආධ්‍යාත්මිකවත් තියෙනවා. ආධ්‍යාත්මිකවි තමා කියලා සැලකෙන තමා තුලත් තියෙනවා. බාහිරත් තියෙනවා රූපය. ආධ්‍යාත්මික විතරක් නෙමෙයි. එහෙම නැත්නම් බාහිර විතරක් නෙමෙයි. බාහිරත් තියෙනවා රූපයේ සතර මහා ධාතු සතර මහා ධාතුන් හටගත් දේවල් බාහිරත් තියෙනවා. ඊට පස්සේ ආධ්‍යාත්මිකවත් තියෙනවා සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල්. ඒව තමා කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඊළඟට ඒ ආදී පටවි ධාතුවට අදාළ දේවල්. ඊළඟට පිත සෙම සැරවාදී ආපෝ ධාතුවට අදාළ ඊට රස්නේ උණුසුම් ගතිය කන බොන ආහාර දිරවන ස්වභාවය මේ රස්නේ ගතිය තේජෝ ධාතුව. ඊළඟට ශරීරයේ තුල පවතින වාතය තියෙනවා. කුස තුල පවතින වාතය, උඩු අතට එන වාතය, යටි අතට යන වාතය, මේ අංගමංගානුසාරින වාතය කියන්නේ අංග මේ ශාරීරික අංගපසංග තුල පවතින වාතය ආදී වාතය තියෙනවා ශරීරය ඇතුලේ. මේවා අයිති වෙන්නේ වායු ධාතුවට. එතකොට සතර මහා ධාතු සතර මහා ධාතුන් හටගත් දෙයටත් කියන රූපය. මේක ගැන තියෙන චන්දරාගයයි දුරු කරන්න කියන්නේ. ඒකට හේතුව තියෙනවා ඉස්සරහා. ඊළඟට වේදනාව. වේදනාව කියන්නේ මොකද්ද? වේදනා තුනයි. මොකද්ද? සැප වේදනාව, දුක් වේදනාව, දුක් සැප රහිත වේදනාව. ඒ වේදනාව ගැන තියෙන දැන් අපිට සැප වේදනාව හටගන්නේ නැද්ද? දුක් වේදනාව හටගන්නේ නැද්ද? දුක් සැප රහිත වේදනාවල් හටගන්නේ නැද්ද? හටගන්නවා. වේදනාව කියලා දෙයක් තියෙනවා ජීවිතේ. ඒ වේදනාව ගැන තියෙන චන්දරාගය දුරු කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊගාවට සංඥාව. සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගන්නවා සංජානාතීතිකෝ වික්කවේ සංඥාති උච්චති. හඳුනා ගන්නවා කියන අර්ථයෙන් සංඥාව කියනවා. ඒ කියන්නේ අපි ඇහෙන් රූප හඳුනා ගන්නවා, කනින් ශබ්ද හඳුනා ගන්නවා, දිවෙන් රස හඳුනා ගන්නවා, කයින් පහස හඳුනා ගන්නවා, මනසින් හඳුනා ගන්න ස්වභාවයක් අපි ළඟ තියෙනව නේද? ඒක තමයි සංඥා උපාදානස්කන්ධය. ඔන්න ඔය මේ සංඥාව ගැන තියෙන චන්දරාගය දුරු කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊගාවට සංස්කාර. සංස්කාර කියන්නේ චේතනාව. අපිට හැට පේන රූප අනුව චේතනා පහළ වෙනවා. රූප සංචේතනා. ඊළඟට ශබ්ද සංචේතනා. ඊළඟට ගන්ධ සංචේතනා. ගන්ධ සුවඳ අනුව චේතනා පහළ වෙනවා. ඊළඟට රස සංචේතනා. ඊළඟට කයට දැනෙන පහස අනුව පොට්ටබ්බ සංචේතනා. මනසට දැනෙන අරමුණ අනුව චේතනා පහළ වෙනවා. ඒව තමයි ධම්ම සංචේතනා. ආදි වශයෙන් මේ චේතනා පහළ වෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවනේ අපි ළඟ. ඔන්න ඔය චේතනාව එහෙම නැත්නම් සංස්කාර ගැන තියෙන චන්දරාගය දුරු කරන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊගාවට විඥානය. විඥානය කියන්නේ විඥානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියනවා. දැන් ඒක මෙහෙම. දැන් ඔන්න ඔබ හිතන්න විඥානය කියන එක තේරුම් ගන්න ලේසි එකක් කියන්න.
අපි හිතමු අපි රූපවාහිනිය බල බලා ඉන්නවා කියලා තමන් කැමතිම විශේෂාංගයක්. ඒක බල බලා ඉන්නකොට දැන් උන් ඇහැ තියෙනවා. දැන් ওই විඥානය හටගන්නේ කොහෙද එතකොට? විඥානය හටගන්නවා ඇහි. ඒකට කියනවා චක්කු විඥානය. විඥානය හටගන්නවා කනේ. සෝත විඥානය. ඊළඟට නාසයේ හටගන්නවා. ඊළඟට ගාහන විඥානය. දිවේ හටගන්නවා જીවහා විඥානය. කයේ හටගන්නවා විඥානය. කාය විඥානය. මේ ඊළඟට මනසේ හටගන්නවා මනෝ විඥානය. මේ විඥානය හටගන්නේ විඥානි ස්වභාවය මෙහෙම. දැන් අපි මම අර කලින් කිව්ව දැන් උන් රූපවාහිනිය නරඹරව ඉන්න බල බල. ඉන්නකොට ඇහැ තියෙනවා. දැන් උන් රූපවාහිනිය තියෙන රූප පේනවා. ඇහැයි රූපය එකතු වෙනකොට ඒක දැනගන්නේ ඒ පේන්නේ විඥානය හටගත්තාම. විඥානයේ ඇහැ තිබ්බත් ඇහැ ඉස්සරහට රූප ආවත් මානසිකාරයක් තිබ්බේ නැත්නම් විඥානයක පහළවීමක් නැහැ. විඥානයක් පහළ වුන්නේ නැහැ කියන්නේ රූප පේන්නේ නැහැ. තේරුණාද ඒක? එතකොට අපිට රූප පේනවා කියද්දිම විඥානයක් පහළ වෙලා. ඇහි රූපය. ඇහැ තියෙන්නත් ඕනි, රූපේ තියෙන්නත් ඕනි. මානසිකාරය තියෙන්නත් ඕන. දැන් ඔන්න අපි එහෙමෙන් බල බලා ඉන්නවා කියමු මේ ටීවී එක දිහා. දැන් ඔන්න අපිට කවුරු හරි කතා කරනවා. දැන් ඔන්න කන තියෙනවා. දැන් අපි හොඳට අරකට සම වැදිලා වගේ දැන් ඔන්න ටීවී එක දිහා බලාගෙන ඉන්නවා. දැන් යන්නේ ඉන්නේ කවුද? ඌව මතක නැහැ. දැන් අපිට කවුරු හරි කතා කරනවා. ඇහෙන්නේ නැහැ. එහෙම අවස්ථාවල් නැද්ද? තියෙනවනේ. අපිට ඇහිච්ච නැති අවස්ථාවල් තියෙන ඕන තරම්. අපි මේ වෙන වැඩක ඉන්නේ. මොකද ඒකට මුළු හිතම යොදාගෙන අපි ඒක දිහා බලාගෙන ඉන්නේ. දැන් ඔන්න කතා කරලා ඇවිල්ලා අහනවා මං කතා කර ඇහුන්නේ නැද්ද කියලා. තට්ටුවකුත් දැම්මට පස්සේ අනේ නෑනේ මට ඇහුන්නේ නෑනේ. දැන් එතකොට මේ මොකද වුනේ? කන තිබ්බා. ශබ්දේ තිබ්බා. ඇයි ඇහුන්නේ නැත්තේ කනට? කනේ විඥානය හටගත්තේ නෑ. හේතුව මානසිකාරයේ තිබ්බේ ඇහත් එක්ක සම්බන්ධ වෙලා. එතකොට තේරුණා නේද විඥානය? විඥාණයෙන් තමයි දැනගන්නේ. එතකොට ආන්ගේ විඥානේ දැන ගැනීම කියන දේ ගැන තියෙන විඥානේ ගැන තියෙන චන්දරාගය දුරු කරන්නයි කියන්නේ කියලා දැන් ඔන්න එහෙම කියන්න කිව්වා. උත්තර දෙන්න කිව්වා. එහෙම ඇහුවොත්. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා දැන් ඔහොම කිව්වහම එතකොට ප්‍රිය ආශ්මත් වරුණි ඔය විදිහට කිව්වහමත් ආයමත් ප්‍රශ්න අහන අය ඉන්නවා. ශාස්ත්‍රීය පඬිතුවරු, බ්‍රාහ්මණ පඬිතුවරු, ගෘහපති පඬිතුවරු, ශ්‍රමණ පඬිතුවරු ඉන්නවා. ආයමත් අහනවා කොහොමද අහන්නේ? එතකොට ආශ්මතුනි ඔයගොල්ලොන්ගේ ওই ශාස්ත්‍රුන් වහන්සේ රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥානය ගැන චන්දරාගේ දුරු කරන්න කියලා කියන්නේ ඇයි මොන වගේ ආදීනවයක් දැකලාද? එහෙම කියන්නේ. චන්දරාගයේ තිබ්බොත් ඔය කියන පහ ගැන මොකද්ද වෙන හානිය? ඇයි මේ එහෙම කියන්නේ මේ චන්දරාගයේ දුරු කරන්න කියලා කියන්නේ මොන වගේ ආදීනවයක් දැකලාද? මොන වගේ අයහපතක් දැකලාද එහෙම කියන්නේ? කියලා හයි කිව්වා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා ප්‍රියාශ්මතුන් වහන්සේ ඔය විදිහට ඇහුවොත් පිළිතුරු දෙන්න ඕනි මෙන්න මෙහෙමයි. කොහොමද? එම්බාශ්මත්නි ඔය රූපය කෙරෙහි චන්දරාගය දුරු නොකළ රූපේ කීපයකට මතකයිනේ. සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දේ. රූපය ගැන චන්දරාගය දුරු නොකළ, කැමැත්ත දුරු නොකළ, ප්‍රේමය දුරු නොකළ, පිපාසය දුරු නොකළ, දාහය දුරු නොකළ, තණ්හාව දුරු නොකළ කෙනෙකුගේ රූපය එහෙම කෙනෙකුගේ රූපය ගැන ආසාව අයින් කරපු නැති, තණ්හාව අයින් කරපු නැති, පිපාසය අයින් කරපු නැති එහෙම කෙනෙකුට ඔහුගේ ඒ රූපය වෙනස් වෙලා යද්දී
වෙනත් ස්වභාවයකට පත් වෙද්දි දැන් අවක අල්ලලා නවත්තන්න බෑනේ රූපය වෙනස් වෙන්න එපා මාගේ රූපය මෙසේ වේවා මාගේ රූපය මෙසේ නොවේවා කියලා අපිට ලබන්න පුළුවන්ද මේ මම මගේ කියලා හිතන් හිටියට එහෙම නෑනේ ඒක වෙනස් වෙන එක වෙනස් වෙලා යනවා කොහොමද වැඩේ තියෙන්නේ අපි මේක ගැන තණ්හාවෙන් ඉන්නේ මේකට කැමතිනේ මේකට ආදරෙයිනේ මේකට ආසයිනේ එහෙම ඉන්න කෙනෙකුට මේක වෙනස් වෙනකොට සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරනවා මේක වෙනත් ස්වභාවයකට පත් වෙද්දී ඔහු තුල ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් ඇති වෙනවා ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් ඇති වෙනවා ඊගාවට වේදනාව ගැන සංඥාව ගැන සංස්කාර ගැන විඥානය ගැන අර කිව්ව විදිහටම රාගය දුරු නොකළ කැමැත්ත දුරු නොකළ ප්‍රේමය දුරු නොකළ පිපාසය දුරු නොකළ දැන් මේ එක එක වචන වලින් කියන්නේ මේක මේ තේරුම් ගන්න පහසුවට බුදුරජාණන් මේ සාරිපුත්තයන් වහන්සේ එහෙම දුරු නොකළ පිපාසය දුරු නොකළ දාහය දුරු නොකළ තණ්හාව දුරු නොකළ කෙනෙකුගේ ඔය වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඊතුරු ටිකත් වෙනස් වෙලා යද්දී එයාට ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් එන එක වළක්වන්න බෑ. ආන් ඒක නිසා එයාට ශෝක වැළපීම් දුක් දුම්නස් ඇති වෙන නිසා ආන් ඒක දැකලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ওই චන්දරාගය අතහරින්න. ඔයව ගැන මේ දැන් කියපු ওই පංච උපාදානස්කන්ධය ගැන තියෙන චන්දරාගය අතහරින්න කියලා කියන්නේ ආන් ඒක නිසා. මොකද්ද හේතුව? මේක ගැන ආසාවෙන් ඉන්නකොට මේක වෙනස් වෙනකොට වෙන්නේ දුකේන එක නම් වළක්වන්න බෑ. දැන් ඒක මෙහෙම දැන් ওই පියජාත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ දැන් බුදුරජාණන් වහන්සේ ළඟට එක මිනිහෙක් ආවා. ඇවිදිලා දැන් කිව්වා ස්වාමීනි මම මේ හරි දැන් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ මිනිහයා මූණ එල්ලගෙන ඉන්නවා. ඇහුවා ස්වාමීනි මේ එයා කතා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ අහනවා මොකද මේ ගෘහපතිය මේ මූණ එල්ලගෙන මොකද මේ දුකෙන් වගේ කිව්වා අනේ ස්වාමීනි මගේ එකම පුතා නැති වුණා මැරුණා මම මේ හරි දුකින් ඉන්නේ මේ මගේ පුතා නැති වෙච්ච එක ගැන මට දැන් වැඩක් පොලක් කරගන්නත් බෑ කන්න බොන්නත් බෑ මම මේ සෝහන ගාවට ගිහිල්ලා අඬනවා එනවා ඕක තමයි මගේ වැඩේ මට ඉතින් වෙන දෙයක් කරගන්න බෑ හිතෙන්නේ නෑ කිව්වා ආන් ඒක තමයි කිව්වා ප්‍රිය දේ නිසාමයි දුක උපදින්නේ ප්‍රිය දේවල් නිසාමයි ශෝක වැළපීම් දුක් දුම්නස් ඇති වෙන්නේ කියලා කිව්වා බ්‍රාහ්මණය බැලුවා මේ බ්‍රාහ්මණයාට ඉතින් මොලේ නෑ දැන් ඉතින් මේ දේශනාවල් ඇහුවට මේක තේරුම් ගන්න බැයි නම් මේ මොකද්ද කියන්නේ කියලා එයාට මේක තේරෙන්නේ නැහැ ඉතින් අපරාධේ ඊට පස්සේ මෙයා බැලුවා ඒක වෙන්න බෑනේ ප්‍රිය දේවල් ඇති වෙන්නේ ප්‍රිය දේවල් නිසා ඇති වෙන්නේ සැපක් සතුටක් සෝමනසක් නිසා මේ දුක් දුම්නස් ඇති වෙනවද ශෝක වැළපීම් ඇති වෙන්නේ නැහැ කිව්වා බුදුරජාණන් වහන්සේට දොස් කියලා ගියා කිව්වා එහෙම කොහොමද වෙන්නේ ප්‍රිය දේවල් නිසා සතුටක් සෝමනසක්ම නේ ඇති වෙන්නේ. ඔහොම යන ගමන් හිටියා සූදු ගහන කල්ලියක්. උතන්ට ගිහින් කිව්වා මෙහෙම වැඩක් වුණා මම බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. බුදුරජාණන් වහන්සේ කියනවා ප්‍රිය දේවල් නිසා ඇති වෙන්නේ ශෝක වැළපීම් දුක් දුම්නස්. එහෙම වෙන්න බෑනේ මං කිව්වා ප්‍රිය දේවල් නිසා ඇති වෙන්නේ සැපක් සතුටක් සෝමනසක් නේ කියලා කිව්වා කියලා අර සූදු ගහන අයට කිව්වා. ඒ පිරිසත් මොකද කිව්වේ උඹ නම් හරියටම හරි කිව්වා. දැන් අර මිනිහයාට දැන් ගැළපිලා ගියා. මේ මිනිහයා දැන් සතුටු යන්නේ. ඉතින් මේ මිනිසු ටික නම් මගේ පැත්තේ තමයි. මගේ අදහසට ගැළපෙනවා කියලා ගියා. ඕක කොහොම කතාවක් ඇති වෙලා රාජමාලිගාවටත් ගියා. කොසල් රජුරෝ මොකද කියන්නේ මේ ආරංචි වුණා කොසල් රජුරෝ අහනවා මල්ලිකා දේවියගෙන් මල්ලිකා මේ හරි වැඩක් නේ. මේ මෙහෙම ආරංචියක් යනවා අපගේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවලු. මල්ලිකා දේවිය මොකද්ද? කියනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියලා තියෙනවා මේ
ප්‍රිය දේවල් නිසා දුක දුම්නස මේ ශෝක වැළපීම් දුක් දුම්නස් ඇති වෙන්නේ. ප්‍රිය දේවල් නිසා ඒක නිසා තමයි මේ ප්‍රිය දේවල් නිසා තමයි මේව ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා කිව්වා. මල්ලිකා දේවිය කිව්වා එහෙනම් ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඕක දේශනා කළා නම් ඒක ඉතින් එහෙමම තමයි. කොසල් රජුරවන්ට මේකට කේන්ති ගියා. කොසල් රජුරුව කියනවා මල්ලිකා දේවිය නුඹ නම් හරි එකියක් තමයි. මේක මේ හරි වැඩක් නේ බුදුරජාණන් වහන්සේ කියන එක එහෙම පිළිගන්නවනේ. හරියට මේ ගුරාගෙන් ගෝලයා ගුරා යමක් කියයිද ගෝලයා ඒක හේයි කියලා පිළිගන්නවා වගේ නුඹත් කියන එකම පිළිගන්නවා කියලා මගේ දැහැරෙන පිණියන්න කියලා මල්ලිකා දේවිය එලව ගත්තා. ඊට පස්සේ මල්ලිකා දේවිය ඉතින් ගියා ඉතින්. දැන් රජුරවන්ට තේරුණෙත් නෑ මේක මොකද්ද කිව්වේ කියලා. මල්ලිකා දේවිය පුරුෂයෙකුට කතා කරලා කියනවා ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් මගේ වචනෙන් ශාස්ත්‍රුන් වහන්සේගේ දෙපා වන්දනා කරලා ශාස්ත්‍රුන් වහන්සේගෙන් අහන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනාවක් කළාද කියලා අහන්න කියලා විස්තරය කියලා ඇහුවා. මෙයා ඇහුවාම බුදුරජාණන් වහන්සේගෙන් ගිහින් ඇහුවා. බුදුන් වහන්සේ දේශනා කළා ඔව් මම එහෙම දේශනා කළා. එහෙම දේශනා කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන උදාහරණයක්. කොහොමද මේ ගමේම හිටියා එක ස්ත්‍රියක්. ඒ ස්ත්‍රියගේ මව මලා ඒ දුකට තමන්ගේ ප්‍රිය තමන් ආදරය කරන කෙනෙක් නැති වෙච්ච නිසා මෙයාගේ සිහි විකල් වුණා. හන්දියක් ගානේ මෙයා පිස්සු හැදිලා විකාරෙන් දොඩෝගෙන ගියා. අනේ මගේ මෑණියන් කොහෙද කියා හොයා ගියා. කියන බුදුරජාණන් දේශනා කළා. එහෙම වුණේ බ්‍රාහ්මණේ එහෙම වුණේ මේ ප්‍රිය දේ නිසා නේද කියලා ඇහුවා. ප්‍රිය දේ නැති වෙච්ච නිසා නේද කියලා ඇහුවා. එහෙමයි කියලා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ උදාහරණ කීපයක් කිව්වා. මේක අහගෙන ගිහිල්ලා මල්ලිකා දේවියට කිව්වා. මල්ලිකා දේවිය රජුරවන්ට කියනවා රජතුමනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ අර්ථයෙන්. කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ දැන් රජුරන්ට මේක හේතු ගන්නන්නත් එපේ. රජුරුවන්ගෙන් අහනවා රජතුමනි ඔබට ඔබගේ දුව ප්‍රියයිද? ඔබ දුවට ආදරේද? ඔව් කිව්වා මගේ දුව මං හරි ආදරේ කිව්වා. මං හරි ප්‍රියයි කිව්වා. දුව බැරි වෙලා හරි මැරුණොත් ඔබට මක් වෙයිද? එහෙම වුණොත් මට හිතා ගන්න බැරි වෙයි කිව්වා. මට දුක් දුම්නස් සුසුම් මිලි මැති වෙනවා කිව්වා. මගේ ජීවිතේටත් මක් වෙයිද කියලා කියන්න බෑ කිව්වා. ඒක තමයි කියන්නේ ප්‍රිය දේවල් නිසා දුක දුම්නස් ඇති වෙනවා කියන්නේ. ওই විදිහට උදාහරණ කීපයක් කිව්වට පස්සේ රජුරවන්ට තේරුණා. එහෙනම් ප්‍රිය දේවල් නිසාමයි මේ කැමැත්ත තියෙනකම්මයි මේ දුක දුම්නස් ඇති වෙන්නේ. කැමැත්ත තියෙන දේවල් නැති වෙනකොටයි දුක දුම්නස් ඇති වෙන්නේ. රජුරෝ තේරුම් ගත්තා. තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට හැරිලා වැඳගෙන ශාස්ත්‍රුන් වහන්සේට নমස්කාර කරා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. එතකොට මේකෙන් තේරුම් ගන්න දැන් ඉතින් සාමාන්‍ය විදිහට තේරුම් ගත්තත් අපි යම් දෙයකට ආසයි නම් කැමති නම් අපි හිතමු කැමති නැති දෙයක්ත් තියෙනවා කියලා. කැමති දෙයක්ත් තියෙනවා. කැමති දේ නැති වෙනකොටද වැඩියෙන් දුක එන්නේ අකමැති දේ නැති වෙනකොටද? කැමති දේ නැති වෙනකොටනේ. කැමති දේ නැති වෙනකොට වැඩියෙන් දුක එන්නේ ඒකට අපි ආස නිසා. අකමැති දේ නැති වුණාට එහෙම එච්චර මේ ගැටලුවක් නැහැ. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒ පරියායෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ කාරණේ මතු කරලා දෙන්නේ මේ. දේශනා කරනවා ඒක නිසා ඒ ආදීනවේ දැකලයි ආසාවෙන් ඉන්නකම් ඕවා වෙනස් වෙනකොට දුකේන එක වළක්වන්න බෑ. එහෙනම් අපි දුකින් නිදහස් වෙන්න ඕන නම් මක් කළ යුතුද? මොකද්ද කරන්න ඕන? රූපේ වේදනාව සංඥාව සංස්කාර විඥානේ නැති කරන්න දකලා හරියන්නේ නැහැ. ඒ ගැන තියෙන චන්දරාගයයි දුරු කළ යුත්තේ. එකයි මේ කියන්නේ. ඊගාවට හයි ඒගොල්ලෝ නිකන් ඉන්න එකක් නැහැ. ඊගාවට හයි කිව්වා මේ ප්‍රියාස්මතුනි ওই විදිහට කිව්වහම තහයි මේ එහෙනම් ඕව ගැන තියෙන චන්දරාගේ දුරු කරන්න කියන්නේ
මොන වගේ ආනිසංස දැකලාද? කියන්න කිව්වා මේ වගේ චන්දරාගයක් නැති අයට මේවා වෙනස් වෙනකොට දුකේ ඉන්නේ නැහැ. ආන් ඒක නිසායි ඕක දුරු කරන්න කියන්නේ. ඊගාවට සාරිපුත්යන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආශ්මතුනි පව් කරන කෙනෙකුට සැපනම් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ කවදාවත් පව් කරන්න එපා කියන්නේ නැහැ. පව් කරන කෙනෙකුට දුක ලැබෙන නිසාමයි කියන්නේ පව් කරන්න එපා කියලා. සැප මේ පින් කරන කෙනෙකුට කුසල් කරන කෙනෙකුට දුක් විපාක නම් ලැබෙන්නේ පින් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. පින් කරන කෙනෙකුට සැප ලැබෙන නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිනම කරන්න කියලා. ඔන්න ওই දේශනාව බුදුරජාණන් මේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කළා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අග්‍රේසරයි. ඒ හැබෑම රහතන් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේම ඉස්මතු කරන ආකාරය දැන් ඔබ දැක්කා. දුකින් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේම ශ්‍රාවකයන් වහන්සේලා රහතන් වහන්සේලාත් මනාව ඉස්මතු කළ ආකාරය දැන් ඔබට දැක්කනේ. ඒක නිසා අප සියලු දෙනාටත් මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන සියලු දුකින් අත් මිදෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ පුණ්‍ය අනුමෝදනාව අද දවසේ වෙසක් ධර්ම දේශනා ඒ මාලාවේ මේ රහතන් වහන්සේලා දේශනා කළ ඒ උතුම් ධර්ම දේශනාව විකාශනය සඳහා දායකත්වයේ දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් නිමන්ති දර්ශිකා මහත්මිය විසින් බලාපොරොත්තු වෙනවා රැස් කළා වූ සියලු පින් ධර්ම දානමේ වශයෙන් රැස් කළ සියලු පින් අනුමෝදන් කරන්න සියලු දෙවියන්ට රැස් කළ සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දිවි යසිසුරින් වැඩෙත්වා. සීක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව නිමන්ති දර්ශිකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට ධර්ම අවබෝධයේ පිණිස රැස් කළ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් නිමන්ති දර්ශිකා මහත්මිය නමිනුත් මේ පින්කමට නන් අයුරින් උදව් උපකාර කළ සහ සම්බන්ධ වුණු සියලු දෙනා නමිනුත් මියගිය සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මළගිය ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා සැපවත් වේවා. වහවහ සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මේ පිංගුතුන් බලාපොරොත්තු වෙනවා අනුමෝදන් කරන්න අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අපගේ ගුරු දේවෝත්තම පින්වල් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. සංඝරත්නය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් කළා වූ සියලු පින්ද හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරසයේ හේතුවෙන් ලක්වාසී ලෝකවාසී සියලු දෙනා රෝගාතුරව සිටින සියලු දෙනා ඊතා ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා චිරජීවනයේ ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින් සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් කළ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ කැනඩාවේ පදිංචි පින්වත් නිමන්ති දර්ශිකා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටත් නන් අයුරින් උදව් උපකාර කළා වූ සියලු දෙනාටත් මේ පින් එකලෙස අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා චිරජීවනයේ ලබත්වා. කරන කියන ධාර්මික රැකී ආරක්ෂාදී කටයුතු සියල්ලක් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙත්නම් ඒ සියල්ලත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු දුකින් අත් මිදෙන්න හැම දිනාටම වාසනාව උදා වෙත්වා.
සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.